And now, live at 8. ආයුබෝවන් එක්වන් අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් එට් සමගින් අද ඔබ හමු වන මම චන්දන ජයසිංහ මම තිලිනි පෙරේරා අදත් මුලින්ම සිරස්තල අර්නස් පෝරුතොටුපියතුමන් ස්වර්ගස්ථ වෙයි. ජනපතිගෙන් මහබැංකු ප්‍රධානීන්ට දැඩි උපදෙසක්. ඔතන ඉන්නේ ඔක්කොම ඉකොනොමිස්ට්ලානේ ලක්ෂ ගණන් පඩි ගන්න මොනවද කරන්නේ මේ ක්‍රයිසිස් එක යටතේ නිදාගන්නේ නැතුව හෙට උදේ වෙනකොට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ක්‍රමවේදය මට ඉදිරිපත් කරන්න. ඔය බැංකුවේ හොරකම් කරනකොටවත් ඔයගොල්ලෝමනේ හිටියේ. ඒ වයිද ඒගොල්ලන්ට සහයෝගය දුන්නා නම් ඇයි මම මේ ඉල්ලන සාධාරණ දෙයට වැඩ කරන්න බැරි? බාහිර සමාජයෙන් හමු කොවිඩ් ආසාදිතයාගෙන් වෛරසය පැතිරීමේ අවදානමක් නැහැ. මෙයින් සමාජයට රෝගය පැතිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අර්ජුන් මහින්ද්‍රන් නම වෙනස් කර ඇතැයි නීතිපති අධිකරණයට දන්වයි. බන්ධනාගාර දූෂිත නිලධාරීන් හඳුනාගෙන ඇතැයි ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්. මද්‍රව්‍ය ජාවාරන් සහ කප්පම් ගැනීම මේ සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නේ බන්ධනාගාරය ඇතුළේ ඉඳන්. ඉතින් අපි ඒ වගේ අය හඳුනගෙන තියෙනවා. ඉන්දු චීන දේශ සීමාවේ ගැටුම්. ඉන්දිය බටයින් තිදෙනෙක් මරුට. ලාංකීය කතෝලික සභාව තුළින් දේශීය අනන්‍යතාවය ගොඩනැගීම සඳහා විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ගරු අර්නස්ට් පෝරුතොටුපියතුමන් අද ස්වර්ගස්ථ වුණා. පියතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජූනි මාස 18 වෙනි බ්‍රහස්පතින්දා කටුකුරුන්ද ශාන්ත පිලිප්නේරි දේවස්ථානයේදී සිදු කිරීමට නියමිතයි. පෝරුතොටගේ රේමන් අර්නස් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු හෙවත් අර්නස් පෝරුතොට පියතුමන් 1957 පෙබරවාරි 2 වනදා කොටහෙන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පූජකවරය ලැබුවා. එතැන් සිට දශක 6කට අධික කාලයක් කිතුණු දහමත් දේශීයත්වයත් එකට යා කිරීමට පෝරුතොට පියතුමන් ඉටු කළ මෙහෙය ලාංකීය සංස්කෘතිය තුළ සදා නොමැකෙන මතකයක් වී අවසන්. 1972 දී 6 වෙනි පාවුලු පාප් වහන්සේගේ ලංකා ගමනය වෙනුවෙන් සුවිශේෂී වැඩ කොටසක් ඉටු කළ පෝරුතොට පියතුමන් දේශීයත්වය ලාංකීය සංස්කෘතියේ හරවත්කම් කිතුණු සමාජයට රැගෙන යාමට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළා. එවන් උත්කෘෂ්ඨ මෙහෙවරක් ඉටු කළ පෝරුතොට පියතුමන් ලේඛනයේද විශිෂ්ටයෙකු වුණා. ගිහියා සහ කිතුණු පෙරළිය කෘති තුළින් කතෝලික ගිහි සමයේ මහිමය හා බලය ඉතා පුළුල්ව විවරණය කළ උන්වහන්සේ එමගින් කිතු සසුන දේශීය සංස්කෘතියට කොතෙක් බැඳී පවතීද යන්න දාර්ශනිකව එකී කෘති තුළින් පෙන්වා දුන්නා. ශ්‍රී ලංකයේ සිනමාවට දැවැන්තම කාර්යභාරයක් ඉටු කළ පූජකතුමන් ලෙසද හඳුන්වා දිය හැකි අර්නස් පෝරුතොට පියතුමන් ජාත්‍යන්තර කතෝලික සංවිධානය හා එක්වෙමින් අන්තර්ජාතික කතෝලික සිනමා සංවිධානය හෙවත් OCIC හි ශ්‍රී ලංකා ශාඛාව 1970 දී පිහිටවනු ලැබුවා. ජාතික කතෝලික සිනමා පර්ෂදයේ පළමු අධ්‍යක්ෂවරයා වූයේද උන්වහන්සේයි. එදා සිට අද දක්වා OCIC උත්තමාචාර ලැබුවන් ලාංකීය රෙදි තිරය පෝෂණය කරන්නට ලබා දුන්නේ මහඟු ශක්තියක්. තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ වෙනුවෙන් නව ජවයක් මෙන්ම ශක්තියක් වූ අර්නස් පෝරුතොට පියතුමා දේශීයත්වය වෙනුවෙන් මෙන්ම මිනිසුන්ගේ නිදහස වෙනුවෙන්ද හැමදාමත් පෙනී සිටියා. ලාංකීය ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ උන්නතියට මහඟු මෙහෙවරක් ඉටු කළ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා 88 වන විය පසුවෙද්දී අදාළියම දෙව් මව් තුරුලට වැඩම කළා. කොවිඩ් වසංගතය හමුවේ කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීම සඳහා මහ බැංකුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද චෝදනා කළා. ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී වැටුණු ආර්ථිකය ගොඩනැගීමේ වගකීම පැහැර නොහරින ලෙසයි ජනාධිපතිතුමා මහ බැංකු නිලධාරීන්ට දැඩිව අවධාරණය කළේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. එහිදී මහ බැංකු නිලධාරීන්ට ජනාධිපතිතුමා අවවාදාත්මක ප්‍රකාශයක් සිදු කළා.
සෞඛ්‍ය ක්‍රයිසිස් එක. ඒක ඉකොනොමික් ක්‍රයිසිස් එකක් වෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ලොකු රටවල් විතරක් නෙවෙයි පොඩි රටවල් පවා සෙන්ට්‍රල් බැංක්ස් විශාල පියවරවල් අරගන්න. ඇමරිකාව ෆෙඩ් එක 600 බිලියන් US මේ ප්‍රෝග්‍රෑම් එකට දානවා. ඕස්ට්‍රේලියාව සහ ජපානය. මේ අපේ රට අවට තියෙන පොඩි රටවල් වල සෙන්ට්‍රල් බැංක් මේ ප්‍රෝග්‍රෑම් එකට දානවා. කිසිම දෙයක් මේ වෙනුවෙන් අපේ මහ බැංකුව කරලා නැහැ. මහ බැංකුවත් භාණ්ඩාගාරයක් තමයි මොනිටරි ඇන්ඩ් ෆිස්කල් පොලිසි එක කරන්නේ. හැබැයි ඒක වෙන්න ඕන රටේ ජනාධිපතිතුමාගේ ඉකොනොමික් පොලිසි එකට හරියන්න. ඔයගොල්ලෝ ළඟ විවිධ ටූල්ස් තියෙනවා මේකට. හැබැයි අපේ මහ බැංකුව කිසිම ටූල් එකක් පාවිච්චි කරන්නේ නැහැ. නිකන් නිදා ගන්නවා. අපි කිව්වේ රුපීස් 150 බිලියන් මේ බැංකුව වලට දෙන්න. මේ බිස්නසස් වල වැරද්දක් නෙවෙයි. පසුගිය වැරදි නිසා හැම කම්පැනි එකකටම රජයෙන් විශාල මුදලක් ගෙවන්න තියෙනවා. දැන් මේ මුදල මේ අයට සිකියුරිටි එකක් හැටියට තියාගෙන බැංකු වලින් ඉඩ දෙන්න මේ අයට ලෝන් එකක් ගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඉකොනොමි එක දුවවන්න. මේ මනි සර්කියුලේෂන් එකනේ මේක සිම්පල් දෙයක් නේ. මේ බේසික්ස් ඔෆ් ඉකොනොමික්ස් නේ. හැබැයි ඕගොල්ලෝ මොනවද කරන්නේ? ඕගොල්ලන්ගේ වැරදි එන්නේ රජවල් පිට. දැන් බලන්න ෆයිනෑන්ස් කම්පැනිස් වලට වෙලා තියෙන වැඩේ. ඕගොල්ලන්ගේ වගකීමක් නේ මේ ෆයිනෑන්ස් කම්පැනිස් නියාමනය කිරීම සහ කළමනාකරණය කිරීම. ඒව කරන්නේත් නැහැ. ලීසින් කම්පැනිස් ඒව කරන්නේත් නැහැ. ඔතන ඉන්නේ ඔක්කොම ඉකොනොමිස්ලානේ. ලක්ෂ ගණන් පඩි ගන්න මොනවද කරන්නේ? ඔයගොල්ලන්ට වගකීමක් තියෙනවා. මේ ක්‍රයිසිස් එක යටතේ නිදාගන්නේ නැතුව. දැන් මම දීලා තියෙන ඔයගොල්ලන්ට ක්‍රමවේදයක්. ඒක ඔයගොල්ලන්ට කරන්න බැරි නම් හෙට උදේ වෙනකොට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ක්‍රමවේදය මට ඉදිරිපත් කරන්න. මේ බලන්න අනිත් රට ස්මෝල් ඇන්ඩ් මීඩියම් සයිස් බිස්නසස් බේර ගන්න කරන වැඩ කොහේ අපේ අය කරනවා. එක්ක ඔයගොල්ලෝ මාව අමාරුවේ දාන්න ආණ්ඩුව රජයට පහසු තත්ත්වයට පත් කරන්න ඉන්න අය මට මේ විදිහට කතා කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ රාජකාරිය කරනවා නම් මාස 8ක් දැන් මම පත් වෙලා. ආපු දවසේ ඉඳලා මේ කියනවා මේ අපි ඉකොනොමි එක ගෙනියමු වැටිච්ච ඉකොනොමි එක කියලා. මට ඕනේ නැහැ ගිය ආණ්ඩු කරපු වැරදි ගැන අරවා මේවා කතා කරන්න. නමුත් ඔයගොල්ලෝම දන්නවනේ. ඔය බැංකුවේ හොරකම් කරනකොටමත් ඔයගොල්ලෝමනේ හිටියේ. ඒ වයිද ඒගොල්ලන්ට සහයෝගය දුන්නා නම් ඇයි මම මේ ඉල්ලන සාධාරණ දෙයට වැඩ කරන්න බැරි? මහ ජනතාව දැනගන්න ඕන. මේ වගේ නිලධාරීන් එක්ක කරන්න පුළුවන්ද වැඩ? මම ඉල්ලන්නේ මට මේක හදන්න ඉඩ දෙන්න. අපිට පුළුවන් වුණා ලෝකේ අනිත් රටවලට ඉස්සෙල්ලා නැමතත් රට යථා තත්ත්වයට ගේන්න. දැන් අපිට තියෙන්නේ මේක ඉකොනොමික් ක්‍රයිසිස් එකක පහළටම වැටෙන්න ඉස්සෙල්ලා මේක ගොඩ ගන්න. ඒකක තියෙන්නේ ඔයගොල්ලන්ගේ අතේ. මෙයාගේ අවස්ථාවක ඔයගොල්ලන්ගේ යුතුයකමක් නෙවෙයිද මේකෙන් එන ක්‍රමවේදයන් ඉදිරිපත් කරන්න? මොනවද ඉදිරිපත් කරලා තියෙන්නේ? මොනවද කරන්න කියලා තියෙන්නේ? මොනවද මට දීලා තියෙන උපදේශ? මොනවාක්වත් නැහැ. මේවා බලලා මම කියපු එක කරන්නවත් ඔගොල්ලෝ ඉදිරිපත් වෙන ඒකටත් බ්ලොක් කරනවා. මම කියන දේ අප්‍රූව් කරන්නේ නැත්නම් ඕගොල්ලන්ගේ එක හෙට උදේ වෙනකොට දෙන්න. මේ රට මේ ඉකොනොමික් සිටුේෂන් එකෙන් කොහොමද අපි එන්නේ කියන එක. ඔගොල්ලෝ දෙන ටූල්ස් මොනවද කියලා කියන්න. කොහොමද මේක එනර්ජයිස් කරන්නේ? කොහොමද බැංකු වලට උපකාර දෙන්නේ? කොහොමද මේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර වලට මේක ගොඩ එන්න උපකාර කරන්නේ? කොහොමද කියලා ඔගොල්ලෝ කියන්න. මම වැරද්දක් නම් කියන්නේ කතා කරලා කියන්න. මම මේ කියන දේ වැරදි නම්. බන්ධනාගාර තුළ සිදුවන සියලු අපරාධ ක්‍රියා මැඩලීමට කඩිනම් පියවර ගෙන ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. ආරක්ෂක අමාත්‍යාංශයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ අදහස් පළ කළා. මද්‍රව්‍ය උවදුර පාතාලය කියන්න කනගාටුයි මිත්‍රවරුනි මේ සම්පූර්ණ ජාලයම මුළු පාතාලයට සම්බන්ධ ක්‍රියාකාරකම් සංවිධානාත්මක අපරාධ මද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම මේ සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නේ බන්ධනාගාරය ඇතුලේ ඉඳන්. එහෙමනම් බන්ධනාගාරයේ ඇතුලේ ඉඳන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමුන්නාන්සේලාට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම දැක්ක සතියන්තේ පුවත්පතක තියෙනවා මීගමුව බන්ධනාගාරයේ සිදුවෙච්ච සිදුවීම් ගැන විශාල ආටිකල් එකක් ඡායාරූප සමග. ඉතින් ඒවා සම්පූර්ණ ඇත්ත. අපිටත් තියෙනවා ලොකු වගකීමක් මේ බන්ධනාගාර ඇතුලේ ඉඳන් මේවා මෙහෙවනකොට. ඉතින් ඒ නිසා තමයි ඒවා සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් අධ්‍යයනය කළා මේ සම්පූර්ණ ක්‍රියාවලියම මේ වගේ වැරදි වැඩ කුඩු වෙළඳාම රන් කිරීම ඒ වගේ දේවල් නැති කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරලා හැම කෙනෙකුටම සාමයෙන් සතුටෙන් නිදාසේ ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ඇති කිරීමට සඳහා ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පමණක් නෙමෙයි ඕනෑම ආයතනයක දූෂිත නිලධාරීනුත් ඉන්නවා. ඉතින් ඒ දෙපාර්තමේන්තුවෙත් එහෙමයි අර මම කියපු කාර්යයන් බන්ධනාගාරය ඇතුළේ ඉඳන් කරන අයට සහයෝගය දෙන්න නිලධාරීනුත් ඉන්නවා. ඉතින් අපි ඒ වගේ අය හඳුනාගෙන තියෙනවා. අපි බන්ධනාගාරයේ නව අධිපතිවරයා විදියට අපේ ජනාධිපතිතුමා පත් කරා තුෂාර උපුල්දෙනිය මහත්මයාව. එතුමා අඟහරුවාදා සර්ච් එකක් කරා මීගමුව බන්ධනාගාරයෙන් පමණක් මොබයිල් ටෙලිෆෝන් 61කුත් මොබයිල් සිම් 72කුත් මොබයිල් චාර්ජර්ස් 53කුත් අල්ලගත්තා. ඒකෙන්ම ඔබට තේරෙනවා ඇති මොනතරම් දූෂිත තත්ත්වයක් මේ
බන්ධනාගාරවල තිබුණද කියලා. කිව්වාගේම අපි හැමෝම දන්නවා මේ බන්ධනාගාරයේ තුල ඉඳලා තමයි මේ අපරාධ සිදු වුනේ. එක පැත්තකින් අපි විශේෂයෙන්ම මේ නීතිය දියුණු කරන්න කටයුතු කරලා තිනවා. විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් දැන් සති දෙකකට ඉස්සෙල්ලා සාකච්ඡාවක් පැවැත්වුණා. විශේෂයෙන්ම ඔබ දන්නවා බන්ධනාගාරයේ සැකකරුවන් සිරකරුවන් විසිට් කරන්න නැත්නම් බලන්න යන වෙලාවට යම් යම් ද්‍රව්‍ය හුවමාරු වෙනවද කියලා. එතකොට කැම දෙන අවස්ථාවේදී කතා කරන අවස්ථාවේදී දුරකථන සිම් කාඩ්පත් බත් මුල් හරහා වෙනත් දෙයක් කරා හුවමාරු වීම. දැන් මෙන්න මේ විසිට් කියන පිළිබඳ ක්‍රමවේදය යථාවත් කරන්න බන්ධනාගාර ආඥා පනතට රෙගුලාසියක් ගෙනීමට අපි කටයුතු සූදානම් කරමින් පවතිනවා. බන්ධනාගාරවල වල සිදුවෙන යම් යම් අකටයුතුකම් විශේෂයෙන්ම මහ ජනතාවට යම්කිසි පීඩාවක් පත් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න විශේෂ ඒකකයක් බන්ධනාගාර බුද්ධිය ආරක්ෂක ඒකකයේ අද දින පිහිටෙව්වා. ඒ පිහිටවල මහ ජනතාවට හෝ බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් හෝ රැඳවියන් සම්බන්ධයෙන් හෝ කිසියම් තොරතුරක් දැනුම් දෙන්න තියෙනවා නම් ඒ තොරතුර එම අංශයට කතා කරලා දැනුම් දෙන්න පුළුවන්. අපිට අනන්‍යතාවය අවශ්‍ය නැහැ. ඉතින් ඒ අනුව 0112 6යි 78යි 600 කියන නම්බරයට ඔයගලන්ට කතා කරලා එම අංශයට සම්බන්ධ වෙන්න පුළුවන්. COVID-19 රෝගයේ දෙවන වරට වැළඳුණු කාන්තාවක් ඊයේ අනුරාධපුර කැබිතිගොල්ලෑවෙන් වාර්තා වුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ අදාළ කාන්තාවගෙන් COVID-19 රෝගය පැතිර යාමේ ඉඩකඩ ඉතා අවම මට්ටමක පවතින බවයි. මේ අතර අද දිනේ COVID-19 රෝගීන් 28 දෙනෙකු සුවය ලබා පිටත්ව ගියා. අද වාර්තා වූ රෝගීන් 9 දෙනාද සමග මෙරටින් හමු වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1914ක්. COVID-19 රෝගයේ වැළඳී හෝමාගම මූලික රුහලේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ කාන්තාවකට යළිත් එම රෝගයේ වැළඳී ඇති බවට ඊයේ වාර්තා වුණේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන්. 36 වෙනිදා අදාළ කාන්තාව පසුගිය මාස 18 වෙනිදා කුවේට් සිට දෙවැනිට පැමිණ ත්‍රිකුණාමලයේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියේදී COVID-19 රෝග ලක්ෂණ මතුව තිබෙනවා. ඇය PCR පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ හෝමාගම මූලික රුහලටයි. එම කාන්තාව පෙරේදා පූර්ණ සුවය ලබා රුහලින් පිටත්ව ගොස් තිබෙනවා. මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකාරණයක් වන ඇය සුවය ලැබීමෙන් අනතුරුව පැමිණ ඇත්තේ අනුරාධපුර කැබිතිගොල්ලෑව පාළුහල්මිල්ලෑව ප්‍රදේශයේ සිය හිතවතියකගේ නිවසකටයි. එහිදී ඇති වූ ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් එම කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. ඇයට කොරෝනා පිළිබඳ සැකකරන රෝග ලක්ෂණ වමනය සහ පාචනය ඇති වෙලා තිබෙනවා. එම රෝග ලක්ෂණත් සමග තමයි ඇය ගෙනවිත් රෝහලට ඇතුළත් කර තිබෙන්නේ. PCR පරීක්ෂණය ඇයට කොරෝනා රෝගය ඇති බව තහවුරු වුණා. ඒ අනුව අදාළ කාන්තාව ජාතික බෝවන රෝග විද්‍යායතනයට යොමු කෙරුණා. එම කාන්තාව රැඳී සිටි නිවසේ දරුවෙකුද ඇතුළුව තිදෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. සමහර අවස්ථාවලදී එහෙම ගියාට පස්සෙත් නැවත වතාවක් පරීක්ෂණ කරන වෙලාවක පොසිටිව් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒක හේතු දෙකක්. එකක් තමයි මුලින් නෙගටිව් වුණත් පස්සේ පොසිටිව් වෙන්න පුළුවන්. බොහොම කලාතුරකින් මැරිච්ච වෛරස් වල වෛරස් කොටස් තිබුණත් ඒ PCR පරීක්ෂණය පොසිටිව් වෙන්න පුළුවන්. මේක ලෝකෙම අපි අත්දකින දෙයක්. ඒක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මේන් සමාජයට රෝගයේ පැතිරීමක් හෝ තවත් අය මේකෙන් රෝගේ වැළඳේ කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙවැනි සිදුවීමක් කරහා යම් අවස්ථාවක අවදානමක් තියෙනවා මේ රට තුල COVID-19 වසංගතය පැතිරෙන්න. ඒ වගේම අපි දන්නවා අසල්වැසි ඉන්දියාව පාලනයකින් තොරව COVID-19 වෛරසය පැතිරෙමින් යනවා. මේ නිසා ඕනෑම මොහොතක නීත්‍යානුකූල නොවන අන්දමින් මුහුදෙන් මේ රටට යම් ආසාදයක් පැමිණීමේ සහ එහෙම නැත්නම් මේ රටේ පුද්ගලයෙක් දීවරයෙක් වැනි පුද්ගලයෙක් ආසාදනීමේ හැකියාව තියෙනවා. මේ කාරණාව අවබෝධ කරගෙන නායක හමුදාපතිතුමා විසින් උපක්‍රමශීල සහ උපාය මාර්ගිකව විධිමත් ආකාරයට ශ්‍රී ලංකාවට මුහුදු තීරයේ ආරක්ෂා තල කිරීමට නායක හමුදාව විසින් කටයුතු කළා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔවුන්ගේ ගුවන් නිරීක්ෂණ යානා සහ ගුවන් ආවේශන යානාත් මේ උසඳ යොදවමින් නායක හමුදාව සමග මනා සම්බන්ධීකරණයකින් මේ සඳහා තමන්ගේ දායකත්වය සපයනවා. මේ අතර COVID-19 රෝගීන් 28 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගියා. ඊයේ හඳුනාගත් රෝගීන් 16 දෙනාගෙන් 6 දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයන් වන අතර 5 දෙනෙකු කුවේට් සිට පැමිණි පුද්ගලයන්. බංග්ලාදේශයෙන් පැමිණි පුද්ගලයෙකු සහ පාකිස්තානයේ සිට පැමිණි පුද්ගලයෙකුද ඊයේ හඳුනාගත් රෝගීන් අතරට අයත්. අනෙක් රෝගීන් 3 දෙනාම වාර්තා වුණේ නාවික හමුදාවෙන්. මේ අතර අද නේපාලයේ සිට 34 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. ඔවුන් PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරුණා. අද වෙනකොට 10000කට වැඩි පිරිසක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාසෙකමාර තුල අනෙක් රටවල් වල ඉන්න අයටවත් ඒ අවස්ථාව ලබා දෙමින් ලංකාවට ගෙන්න ගන්න. අපි බලාපොරොත්තු වෙනවා අගෝස්තු 1 වෙනිදා ඉන්න සංචාරකීන්ට ලංකාවට එන අවස්ථාව දෙන්න. සමහර රටවල් ගුවන්තොටුපළවල් විවෘත කරත් ඒ රටවල් වල තවමත් අලුත් ආසාදිත හැමෝම
ගෙනමින් ඉන්නවා. ඒ නිසා අපි ඒ තත්ත්වය සම්පූර්ණ පාලනය කරමින් තමයි මේ තත්ත්වය ඇති කරලා තියෙන්නේ. මේ අතර ජූලි 1 වෙනිදා සිට සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව දිවාසුරක මධ්‍යස්ථාන යලි ආරම්භ කිරීමටද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අතර සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සේවක සේවිකාවන්ගේ දිනක වැටුප COVID-19 සෞඛ්‍ය හා සමාජ සුරක්ෂණ අරමුදලට ලබා දීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබුවා. තැපැල් ඡන්ද සලකුණු කිරීම ජූලි මාස 14 සහ 15 යන දිනයන්හි සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඊට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලිසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ජූලි මාස 16 වෙනිදා සහ 17 වෙනිදා දහවල් 12 දක්වා සිදු කිරීමට නියමිතයි. මෙම දිනයන්හි තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ජූලි මාස 20 සහ 21 යන දිනවල තමන්ගේ සේවා ස්ථානවල පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළා. මේ අතර උණුසුම් වන දේශපාලනයේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් දැන්. Sri Lanka's choice. General Elections 2020. මෙවර පාර්ලිමේන්තු මැතිවරණේ 3/2 ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ස්ථාවර පාර්ලිමේන්තු බලයක් ගොඩනගනවායි කියන විශ්වාසය අපිට තියෙනවා. මට 100ට 200ක් විශ්වාසයි. රජයට 113ක් ගන්න බෑ. ඉරාද වගේ පැහැදිලි. 150යි සීමාව පන්නන එක හරි ලේසි. පන්නලා ඉවරයි. දෙවියන් වහන්සේ විසින් එක්සත් ජාතික පක්ෂය දෙකට කඩා ඒ සඳහා ධෛර්ය ශක්තිය වාසනාව අපට දීලා තියෙනවා. මේ වගේ අපිට පොඩි අඩුපාඩු මේ ආරම්භයේදී ඕනම පක්ෂයකට එනවා. අපි හැමදාම අවුරුදු 5කට සැරයක් බලයට එන පක්ෂයක්. ඒක නැති කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. අද එළියට ගිහිල්ලා අපිව චරිත ඝාතන කරන විදිය වුණාම එක්සත් ජාතික පක්ෂ මෙයා හිටියද කියන ප්‍රශ්නේ අපිට ඇස්වලට කඳුළු වෙනවා. අපේ මහගෙදරින් එළියට ගිහිල්ලා කුලී ගෙදරවල එකතු වෙලා අද අත්වල බැඳගෙන ඒගොල්ලෝනේ මෛත්‍රීපාල සිරිසේනයි කරන ජෝගිය. රවි කරුණානායක මැතිතුමා ඇතුළු UNP එක කියනවා අපි කැමති ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න. එතකොට සයිත් ප්‍රේමදාස මහත්තයා කියනවා අනිවාර්යෙන් අපි ගෝඨාභය මහත්තයත් එක්ක වැඩ කරනවා. ඉතින් මම ඒකයි කල්පනා කරේ. දෙගොල්ලොම යරත් වෙලා ඉන්නේ. විපක්ෂ වැඩේ කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම ආණ්ඩුවත් එක්ක තමයි වැඩ කරන්න හදන්නේ. ඒක හොඳයි ඒක. ඒගොල්ලොම චෝදනා කරනවා මේ දෙගොල්ලෝ අතරේ ඩීල් එකක් තියෙනවා කියලා. ඒතර මේක තමයි තත්ත්වය. පොහොට්ටුවෙන් ටෙලිෆෝන් එකට ගියත්, ටෙලිෆෝන් එකෙන් අලියට ගියත්, අලියගෙන් පොහොට්ටුවට ආවත්, පොහොට්ටුවෙන් අලියට ගියත් මේ ඕනම කෙනෙක් ඒගොල්ලෝ මල් මාර දාලා පිළිගන්නවා. තරුණයන්ගේ ජීවිත බිලි දීලා නායකයන්ගේ ජීවිත රැකගත්ත පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. මං හිතන්නේ සමගි ජන බලවේගය කියලා වෙනම කදවුරක් හදන්න කියලා උපදෙස් ලබා දෙන්නේ නැත්තේ අනුරුකුමාර දිසානායක මැතිතුමා වෙන්න පුළුවන්. ඒ හින්දා අද දෙපිලක් හැටියට බෙදිලා එක පිලක් තරඟ කරනවා. අපි පැහැදිලිව පොරොන්දු වෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාව අගමැති ධූරයට තමුන්නාසලපත් කරවත් රජයේ සේවකයන්ගෙන් 7-5ක්වත් අපි කපන්නේ නැහැ කියන පොරොන්දුව අපි දෙනවා. ඔන්න දැන් අලිය කුලප්පු වෙලා. දැන් ඔන්න ටෙලිෆෝන් කම්බි ටෙලිෆෝන් කණු පෙරලගෙන එනවා. ගේකට ගිහිල්ලා වීදියේදී වී ගන්න නැතුව ටෙලිෆෝන් එකක් අරගෙන අලිය හොඩ වැලෙන් පොළවේ ගැහුවා. දැන් අලිය කුලප්පු වෙලා. දැන් අද දවසේ මට මොනවද කරන්න බැරි. එළවලු පෙට්ටියක්ම ගෙනල්ලා මේක උඩ පෙන්න මට අහන්න පුළුවන් සුබද සැපද සතුටුද සන්තෝෂද අපි ඒව කරන්නේ නැහැනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ මැතිවරණය ජයග්‍රහණය කරලා අපි නැවතත් වරක් මේ ප්‍රදේශයට එනවා. සමගි ජන බලවේගයේ නායකයා හැටියට. ඒ වගේම තමුන්නාන්සලා වරම ලබා දුන්නොත් අගමැතිවරයා හැටියට. අද ජාතික සමගි බලවේගයේ අපේක්ෂකයෝ සජිත්ගේ දුර්වලකම නිසා දවසෙන් දවස ඉවත් වෙලා යනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂත් දුර්වල, ජාතික සමගි බලවේගය දුර්වල වෙලා අගෝස්තු මාසේ 6 වෙනිදා ඡන්ද ප්‍රතිඵල කියනකොට නියත වශයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 152කට එහා ගිය 3/2ක බහුතර ජයග්‍රහණයක් අනිවාර්යෙන් ලබා ගන්නවා. Sri Lanka's choice. General Elections 2020. පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයේ මහා මුලකරු සහ ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ නායක සහරම් හෂීම් සමග සමදතා පැවැත් වූ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාර පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද තරයේ අවවාද කළා. ඒ අදාළ වෛද්‍යවරයා කොමිෂන් සභාව හමුවේ එකිනෙකට පරස්පර සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී සහරන්ගේ සහෝදරයෙකු වන රෙල්වාන් හෂිම් යන අය කාතන්කුඩි ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් තුවාල ලැබූ අවස්ථාවේ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ මෙම වෛද්‍යවරයාගේ උපදෙස් මතයි. ඔහු සමග අදාළ කරුණු සම්බන්ධීකරණය කර ඇත්තේ රිලාර් නම් ඔහුගේ මිතුරෙකු බවත් කොමිෂන් සභාවේදී හෙළිවුණා. සාක්ෂිකරු සඳහන් කළේ 2018 වසරේ අගෝස්තු මාස 27 වෙනි දින අලියම 1:38ට පමණ රිලාර් තමන්ට දුරකථන ඇමතුමක් ලබා දුන් බවයි. ඔහු කිව්වා ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් තුවාල ලැබූ කෙනෙක් ඉන්නවා කියලා. එවැනි රෝගියෙකුට දෙන්න පුළුවන් ප්‍රතිකාර මොනවද කියලාත් ඇහුවා. රිලාර්
නම් පුද්ගලයා තමන් සමග අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දක්වා එක පන්තියේ ඉගෙනගත් බවත් සාක්ෂිකරු සඳහන් කළා. 2018 වසරේ අගෝස්තු මාසයේ වන විට ඔහු සෞදි අරාබියේ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරමින් සිටි බවයි සාක්ෂිකරු සඳහන් කළේ. පසුව අදාළ රෝගියාගේ ඡායාරූප කිහිපයක් එවන ලෙස තමන් රිලාර්ට දැනුම් දුන් බවත් ඔහු සඳහන් කළා. මෙහිදී අදාළ ඡායාරූප සාක්ෂිකරුට ලැබුණේද යන්න රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේ සාක්ෂිකරු සඳහන් කළේ 2018 වසරේ අගෝස්තු මාස 27 වෙනි දින අලුයම දෙක පසු වී ටික වේලාවකින් දේශීය දුරකථන අංකයකින් WhatsApp හරහා එය තමන් වෙත යොමු කළ බවයි. පසුව මම රිලාර්ට උපදෙස් දුන්නා එම රෝගියා මහනුවර, මඩකලපුව හෝ කොළඹ ජාතික රෝහලට යොමු කරන්න පුළුවන් කියලා. සාක්ෂිකරු පැවසුවා. මෙහිදී අදාළ දුරකථන ඇමතුම සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු කොමිෂන් සභාව නොමඟ යවන ආකාරයෙන් පිළිතුරු ලබා දුන් අතර එම අවස්ථාවේ කොමිෂන් සභාවේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඔහුට තරයේ අවවාද කළා. කරුණු සංගවා සාක්ෂි දීම ඔහුටම කරගන්නා අයහපතක් බව සඳහන් කළ විනිසුරුවරයා සාක්ෂිකරුට පැවසුවේ තමන් දන්නා දේ නිවැරදිව කොමිෂන් සභාවට පවසන ලෙසටයි. සහරාන් හෂේම්ව කීවරක් හමු වී තිබෙනවාද යන කොමිෂන් සභාව ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු වශයෙන් සාක්ෂිකරු පැවසුවේ 2018 වසරේ දෙසැම්බර් මාසයේ එක්තරා දිනක රිලාර් සහ සහරාන් තවත් පුද්ගලයන් දෙදෙනෙක් සමග තම නිවසට පැමිණ තමන් හමු වූ බවයි. එහිදී රිල්වාන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැනි කරුණු සම්බන්ධයෙන් විමසූ බවත් ඔහු සඳහන් කළා. රිලාර් මට සහරාන්ව හඳුන්වා දුන්නේ මවුල විවරයෙකු කියලා. සහරාන් ඇහුවා රිල්වාන්ට ලබා දෙන්න පුළුවන් අමතර ප්‍රතිකාර පිළිබඳව. ඊට වැඩි දෙයක් කතා කළේ නැහැ. මෙහිදී ඔවුන් සමග පැමිණි අනෙක් පුද්ගලයන් දෙදෙනා කවුද යන්න කමිෂන් සභාවේ සමාජිකයින් විමසූ අවස්ථාවේ සාක්ෂිකරු සඳහන් කළේ ඔවුන් පිළිබඳව කිසිවක් නොදන්නා බවයි. This is Live at 8. දැන් තවත් දේශීය පොත් කිහිපයක්. COVID-19 රෝග ව්‍යාප්තියත් සමග මාස 3කට ආසන්න කාලයක් වසා දැමුණු උපකාරක පන්ති මේ මාස 29 වනදා සිට යලි ආරම්භ වනවා. මෙවන් තත්ත්වයක් තුළ උපකාරක පන්ති ආරම්භ වුවත් වෙනදා මෙන් සිසු දරු දැරියන්ට ඒ සඳහා සහභාගී වීමේ අවස්ථාව උදා වන්නේ නැහැ. එසේනම් උපකාරක පන්ති ආරම්භ කිරීමේ සූදානම කෙසේද? මේ ඒ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමක්. COVID-19 වසංගතය හේතුවෙන් මෙරට සියලු කටයුතු තාවකාලිකව නවතා දමන්නට සිදුවෙද්දී උපකාරක පන්තිවලට නිවාඩු දෙන්නට සිදුවනේ සිසු දරු පරපුර වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහායි. මාස 3කට ආසන්න කාලයක් එලෙස නිවාඩු දී තිබූ උපකාරක පන්ති යලි ආරම්භ වන්නේ මේ මාස 29 වැනිදා සිටයි. මේ මාසේ 29 වැනිදා ඉඳන් උපකාරක පන්ති ආරම්භ කරන්න කියලා රාජ්‍ය නිර්දේශ කරලා තියෙන පසුබිමක මේ උපකාරක පන්ති අපේ දරු දැරියන් පිළිගන්නට ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරන්නට මොන වගේ ක්‍රියාමාර්ගයක්ද අනුගමනය කරන්න කියන කාරණය අපි සොයා බැලුවා. ඒ අනුව උපකාරක පන්ති ආරම්භ කිරීමට ලහිලහියේ සූදානම් වන උපකාරක පන්ති ගුරුවරුන් මේ වෛරසයෙන් සිසු දරු දැරියන් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා. පන්තියට ළමයා එන විටම දේහ උෂ්ණත්වය පරීක්ෂා කිරීම කරනවා. දෑත් පිරිසුදු කරන්න අවශ්‍ය වයින් පාගන ජලනල පද්ධති සහ සෙන්සර් ටැප් හයි කරලා තියෙනවා. සූදානම් කරලා තියෙනවා පාද විස බීජ හරන ද්‍රව්‍ය වලින් එමලා ගේන්න. හැම ළමෙක්ම මුඛාවරණය පැළඳී වීම අත්‍යවශ්‍යයි. උපකාරක පන්තිවල සිසු දරු දැරියන් අසුන් ගැන්වීමට නියමිත ආකාරයයි මේ. දැන් අපි මීටරේ පරතරය අනිවාර්යෙන්ම කරනවා. විශේෂයෙන් අපි හිතමු මේ ඩෙස් එකේ වාඩි කළොත් මෙතන එක ළමෙක් වාඩි කරනවා. මේ කෙළවරේ තමයි අනික් ළමයා වාඩි කරන්නේ අනික් කෙළවරේ. හැම ඩෙස් එකකම විශේෂ අංක දාලා තියෙනවා. ළමයා වාඩි වෙන්න ඕනේ ඒ Tamanට හිමි අංකය ලබා දුන්න ස්ථානයේ. හදිසියෙවත් එයාගේ අතීත තොරතුරු ටික දැනගන්න අවශ්‍ය වුණොත් එයා වටා හිටිය ළමයින් කවුද කියන එක අපිට අවබෝධ කරගන්න එක විශාල රුකුලක් වෙනවා. මේ අයුරින්ම දිවයිනේ බොහෝ උපකාරක පන්ති ගුරුවරුන් තම සිසු දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරමින් පවතිනවා. මේ රෙගුලාසි වලට යටත්ව අපට කටයුතු කරන කිසිම අපහසුතාවයක් නැහැ. ටියුෂන් පන්ති සඳහා අපි විසින් වෛද්‍යවරු සහ ඒ අය සමග සාකච්ඡා කරලා ලබාගත් නිර්ණායක 16ක් තියෙනවා. පන්ති කාල සීමාව අතරත විවේකයක් ලබා දෙන්නේ නැහැ. මොකද විවේකයක් ලබා දුන්නොත් ළමයි එළියට ඇවිල්ලා ඒකරාශී වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මම විශේෂ ඉල්ලීමක් කරනවා දෙමව්පියන්ගෙන් ප්‍රතිශක්තිකරණය අඩු දරුවන් මේ පන්ති සඳහා යොමු කිරීමෙන් වළකින ලෙස. කෙසේ වෙතත් සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ උපකාරක පන්ති සිසුන් 100කට පමණක් සීමා කිරීමේ ක්‍රමවේදයේ ගැටලු සහගත තත්වයක් මතුව ඇති බවයි. ළමයි සිය සීමාව කියන එක ඇත්තටම ප්‍රායෝගික නැහැ. අපි මේ සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවා නම් මෙවැනි පන්ති කාමරයක අපි මේ ක්‍රමයට වැඩි පිරිසක් වාඩි කරන්න පුළුවන් නම් ඒ අවස්ථාව ලබා දෙන්න. දෙමව්පියන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කොහොමද මේ සීමාව තුළ තමන්ගේ ළමයා ඒ අතරත් තරගයක් වෙලා තියෙනවා.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පවත්වන දින පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සතියන්තයේදීම ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මීට පෙර නියම කර තිබුණේ සැප්තැම්බර් මාස 7 වෙනිදා උසස් පෙළ විභාගය ආරම්භ කිරීමටයි. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තම නම හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කර ඇති බව ජාත්‍යන්තර පොලිසිය වාර්තා කර ඇතැයි නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ මෙම නඩුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී. මෙම නඩුව අද කැඳවනු ලැබුවේ සම්පත් අබේකෝන් සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමු වෙයි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුවේ පළමු නවිත්තිකරු ලෙස දැනට අධිකරණය මගහැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ නම හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කර ඇති බවට ජාත්‍යන්තර පොලිසිය මගින් වාර්තා කර ඇති බවයි. ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආරම්භ කර තිබෙන උදර්පණ නීති ක්‍රියාදාමය තුළ සංශෝධනයක් කිරීමට අවශ්‍යදැයි නීතිපතිවරයා විසින් සිංගප්පූරු නීතිපතිවරයාගෙන් විමසීමක් කළ බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේ. එහෙත් එවැනි සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවට සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් ලැබී ඇතැයිද සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා. ඊට අදාළව මෙම නඩුව තුළ සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ. නඩුව නොවැම්බර් මාස 17 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා අපේ ස්වර්ණවාහිනිය දියත් කළ කාලීන ප්‍රජා සත්කාරයයි ස්වර්ණ සත්කාර. එහි තවත් අදිරක් ගැනයි මේ. ජනජීවිතයේ යළි යථාවත් වන විට මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා සිවිල් ආරක්ෂක බලකාය සහ ඩෙටොල් ආයතනයේ දායකත්වයෙන් මෙවර ස්වර්ණ සත්කාරය ක්‍රියාත්මක වූයේ වත්තලටයි. අප තවත් විහාරස්ථානයක් තෝරාගත්තා ස්වර්ණ සත්කාර විෂබීජ හරණ ව්‍යාපෘතිය තුළ ඒ හේකිත්ත ගංගාතිලක පුරාණ විහාරස්ථානය. ස්වර්ණවාහිනී නාලිකාව කියලා කියන රටට විපතක් වෙච්ච අවස්ථාවන් වලදී ඒ හොයා බලා කටයුතු කරන විශාල සේවාවක් කැපකිරීමක් කරන මාධ්‍ය ජාලාවක් විදිහට අපිට ස්වර්ණවාහිනී ආයතනය සිහිපත් කරන්නට පුළුවන්. අනතුරුව අප ළඟා වූයේ වත්තල හේකිත්ත ශාන්ත ලාසරස් දෙව්මැදුර වෙතයි. දේවස්ථානයේ විසබීජ හරණය කිරීමට උපකාරී වෙන ඩෙටෝල් ආයතනයටත් ස්වර්ණවාහිනී ආයතනයටත් ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායටත් දේවස්ථානය වෙනුවෙන් අපගේ ස්තුතිය පුද කර සිටිනවා. This is Live at 8. නැවතත් ඔබ live at 8 සමගින්. මත්පැන් පානය කරන්න ගියහම සමහරුන්ට උන් හිටි තැනුත් අමතක වෙනවා. මත්පැන් පානය කරමින් සිටි අයෙකුට වෙච්ච එහෙම සිද්ධියක් ගැන තොරතුරු වාර්තා වුණේ වැලිමඩ මල්පොත ප්‍රදේශයෙන්. වැලිමඩ මල්පාත ප්‍රදේශයේ පදිංචි ආර්.ඩී. ජයරත්න තම ගමේම මිතුරෙක් එක්ක අද සවස මත්පැන් පානය කරන්න පටන් ගත්තේ. ආගේ තොරතුරුත් කතා කරන්න හිතාගෙන. ඔවුන් ඒ සඳහා තෝරගත්තේ ගමේ පොදුලින්ද. බෝතලේ ටිකෙන් ටික හිස්වෙනවත් එක්කම ලිංගැට්ට උඩ වාඩි වෙලා හිටිය දෙන්නගෙම බමන මත එන්නම වැඩි වුණා. එහෙම හිටපු ජයරත්න එක් වරම ලිඳට වැටුනේ. මිතුරාට කර කියාගන්නවත් දෙයක් නැති කරමින්. පසුව එතනට ආපු ගම්වාසීන්ට අඩි 30ක් විතර ගැඹුරු ලිඳෙන් ජයරත්නගේ සිරුර සොයාගන්න පැය 2කට වැඩි කාලයක් ගත වුණේ ලිඳ ජලයෙන් පිරී තිබීම හේතුවෙන්. 19 යනුව ගිලන් රථයකුත් එතනට ගෙනල්ලා තිබුණත් දෙදරු පියෙකු 45 හැවිරිදි ජයරත්නගේ ජීවිතය බේරා ගන්න හැකි වුණේ නැහැ. සිද්ධියෙන් නැතිවුණු කම්පනයත් එක්ක ඇති වූ හෘදයාබාධ තත්වයක් හේතුවෙන් ජයරත්න සමග මත්පැන් පානය කළ මිතුරාත් ඉන්නේ මේ වන විට වැලිමඩ මූලික රෝහලේ. සිද්ධිය ඇත්තට මුණේ කොහොමද කියලා හොයන්න වැලිමඩ පොලිසිය මේ වන විට පරීක්ෂණයකුත් ආරම්භ කරලා. ඒ සමගින් අදට අප සමුගන්නවා. යලි හමුවෙමු රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.